තමයි ළමයා නැවත හුස්ම ගැනීම පටන් ගන්න. ඒ හුස්ම හිතාමතා කරන එකක් නෙමෙයි ස්වභාවිකව ශරීරයේ විසින් උරා ගන්න එක. එහෙනම් අපි තුල හුස්ම ගන්න සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඇවිදිනකොට සීනින් ඇවිදිනවා. මම ඇවිදින්නේ හිතාමතාද ඉන්නේ. ඔබ ඇවිදින්නේ හිතාමතාද ඉන්නේ. හිතන්න නැතුව අපේ හොස්සන්න පුළුවන් දෙයට. හිතන්න නැතුව හොස්සන්න බෑ. එතකොට මේ අපිට හිත කියලා දෙයක් තියෙනවා. හිත නිසා තමයි මේ ශරීරය චලනය කරන්නේ. රූපය වෙනම එකක්, හිත වෙනම එකක්. මේ දෙක එකට තිබුණාට හිත සහ රූපය කියලා දෙකක් තියෙනවා කියලා අවබෝධ කරගන්නවා සක්මන් භාවනාවේදී. ඊළඟට කල්පනා කරනවා වටපිට බලනකොට සිහියෙන් බලනවා. වටපිට බලනකොට රූප පේනවා. කොහොමද රූප පේන්නේ? අර මම මොනේ කිව්වා වගේ ඇයි රූපයයි ගැටෙනකොට ඔන්න චක්කු විඤ්ඤාණය පොදිනවා. ඉක්ුණා මේ චක්කු විඤ්ඤාණයට රූප පේනවා. කන ශබ්ද ඇහෙනකොට සෝත විඤ්ඤාණය පොදිනවා. කනයි ශබ්දයයි ගැටෙනවා. වැසිකිලි ඉන්නකොට නාසයට ගඳ සුවඳ දැනෙනවා. අන්න ගඳ සහ සුවඳ නාසයේ ගැටීම නිසා ගහන විඤ්ඤාණය පොදිනවා. ආහාර අනුභව කරනකොට දිවේ ආහාර ගැටෙනකොට රස දැනෙනවා. ජීවා විඥානයේ පොදිනවා. ශරීරී ස්පර්ශ ගැටෙනකොට ස්පර්ශ දැනීමේ සිත උපදිනවා. කාය විඥානය උපදිනවා. විඥානයේ ස්පර්ශ දැනෙනවා. ධම්මායතනේ මනායතනත් එක්ක ගැටෙනකොට මනෝ විඥානය උපදිනවා. ඒ විඥානයේ සිත දැනෙනවා. අරමුණ දැනෙනවා. එහෙනම් අපේ මේ සිත කියන එක උපදින්නේ ආයතන ගැටීමෙන්. ආයතන ගැටුම් නැත්නම් සිතක් නැහැ. එහෙනම් මේ අපේ අභ්‍යන්තරේ සත්‍යෙක් වෙන්නේ. අභ්‍යන්තරේ පුද්ගලෙක් නැහැ. මේ ආයතන ගැටීමෙන් ඉපදුච්ච විඥාණයට තමයි මේ අරමුණ දැනුනේ. මේ විඥාණය කියන්නේ ධාතුවක්. අරමුණ දැනෙන ශක්තිය. ආපිට විදුලිය වගේ. මේ ධාතුටයි රූප පෙවුනේ මට නෙමෙයි. ධාතුටයි ශබ්ද දෙන්නේ මට නෙමෙයි. ධාතුටයි ස්පර්ශ දෙන්නේ මට නෙමෙයි. ධාතුටයි රස දෙන්නේ මට නෙමෙයි. මේ විදිහට යා අභ්‍යන්තරේ සත්‍ය පුද්ගලෙක් නැහැ. සිත කියන එක ආයතන ගැටුමින් හටගන්න එකක්. ආයතන ගැටුමින් නැත්නම් සිත නැහැ කියලා අවබෝධ කරගන්න. ඊළඟට යා ශරීරයේ දෙස බලනවා. මේ ශරීරයේ කොහොමද හැදලා තියෙන්නේ? හරියට මස් කඩේට අරගෙන යනකොට ඔන්න හරක මස් කඩේට ගෙනිච්චා කියලා කියනවා. කඩේට ගිහින් මස් අරගෙන ආවට පස්සේ හරක කියලා කවුරුත් කියන්නේ මස් කියලා කියන්නේ. ඒ වගේ මේ අපේ ශරීරයේ ස්ත්‍රී පුරුෂ සංඥාව මගහැරලා දෙතිස් මහා කුණු පැහැදිලිට බලන්න. මේ ශරීරයේ හරියට ලොකු රේකට ධාන්‍ය පුරෝපු රේකකින් ඒ ධාන්‍ය එළියට ගන්නවා. මේ තියෙන්නේ මෑ, මේ තියෙන්නේ මූ, මේ තියෙන්නේ කෝපි. මේවා ධාන්‍ය එළියට ගන්නවා වගේ මේ ශරීරයේ මේ තියෙන්නේ කෙස්, මේ තියෙන්නේ ලොම්, මේ තියෙන්නේ නිය, මේ තියෙන්නේ දා, මේ තියෙන්නේ සම ඇට මුදුන උගරු කියලා අර මේ ශරීරයේ කොටස් වෙන් කරලා ඒවා ස්ත්‍රී පුරුෂ හැඟීම පහ කරලා දෙතිස් මහා රූප ගොඩක් ඇතුළත දකින්න. ඊළඟට මේ දෙතිස් මහා රූප කොහොමද හැදලා තියෙන්නේ? අපි කන ආහාර වලින්, බොන වතුර වලින්, ඉරුබිලි මාති. ඒ මොනවද මේ මහා පොළොවේ තියෙන පස් තමයි කෙස්ුනේ. මහා පොළොවේ තියෙන වතුර තමයි ලේ උනේ. මහා පොළොවේ තියෙන පරිසරයේ තියෙන වාතයෙන් තමයි මේවා හැඩුනේ පිළිකුනේ. මේ උණුසුමින් තමයි මේවා කැටුනේ. මේ පඩවිය ආපෝතේතෝ වායෝ කියන මහ භූතය. කෙස්තොම්නිය දර කියලා කෙනෙක් දෙයක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා කෙනෙක් නැහැ කියලා රූපයේ පිළිබඳව තියෙන සත්‍ය සංඥාව පහ කර ගන්න.
මේ රූපේට මොකද වෙන්නේ කියලා බලන්න මරුණට පස්සේ මේවා රූපේ විවිධ අවස්ථාවන්වලදී දිරලා මහ පොළොවට පස් වෙලා යනවා. ඒ පස්ම තමයි නැවත ගස් කොළන් වලට පුහුණ වෙලා නැවත තවසරකින් එකට යන්නේ. ඒ නිසා මේ රූපේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන හැඟීම ඇති වෙනවා. ඊළඟට බලන්න මෙයාගේ වේදනාව දිහා. සමහර රූප ශබ්ද අරමුණු පේනකොට ඒවා සොම්නස්ව දැනෙනවා. ඒවා දුක්නස්ව දැනෙනවා. සොම්නස ඇති වෙනකොට අපි සොම්නසේ සතුටු වෙනවා. සතුටු වෙනවා පමණක් නෙවෙයි අපි සතුටු වෙලා ඒව ඇලිලා ඒවා දැඩිකොට ගන්න. පිය රූප හමුණා ඒව සතුටු වෙලා ඒව ඇලිලා ඒ රූපේ තමන්ගේ කරගෙන දැඩි සිතුවිලි ඇති කර ගන්නවා. වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ, වෙන කෙනෙකුට පැහැර ගන්න දෙන්නේ, වෙන කෙනෙක් එක්ක කතා කරන්න දෙන්නේ. කාම සංයෝජන ඇති කර ගන්නවා. සමහර අය කතා බහ නිසා දේශය ඇති වෙන දුන්නස ඇති වෙනවා. දුන්නස ඇති වුණාම තරහ ඇති වෙනවා. ඒ තරහ හේතු කරගෙන වෛරී සිතුවිලි පහළ කර ගන්නවා. වෛරයෙන් සිත ගැට ගහ ගන්නවා. ව්‍යාපාද සංයෝජන ඇති කර ගන්නවා. ව්‍යාපාදයෙන් ගැට ගහ ගන්නවා මනස මනායතනයි ධම්මායතනයි. මේ ඔක්කොම අරමුණු තියෙන ධම්මායතනයි. මේවා සොම්නස් දුන්නස් දැනුණා මනායතනත් ගැට ධම්මායතනත් ගැට ගහ ගන්නවා. මේ විදිහට අපි මාන සංයෝජන ඇති කර ගන්නවා. මානය තමයි උසස් පහත් ලෙස ගැට දා ගන්නවා. අවිද්‍යා සංයෝජන ඇති කර ගන්නවා. වැරදි සිවුලක විශ්වාසයක් පිළිබඳව විද්‍යා දෘෂ්ටි පිළිබඳව ගැට දා ගන්නවා. ඊර්ෂ්‍යාවෙන් අපි ඔළුවේ ගැට දා ගන්නවා. මේ විදිහට බාහිර කාම වස්තු කාම අරමුණු මේවත් එක්ක අපි ඔළුවේ දැන් ගැට ගොඩාක් ගාගෙන ලියා ගන්න බෑ. මේ ගැට තියෙන තාක්කල් සසරෙන් එතෙට එන්න බෑ. ඒ නිසා බුද්ධිමත්ව කල්පනා කරලා බලනවා මේ ගැට ලියන්න ඕනේ. මම මේ කාම වස්තුන් දැඩිකොට ගන්න හොඳ නැහැ කියලා ඒ සංයෝජන නැති. මගේ තරහව දැඩිකොට ගන්න හොඳ නැහැ කියලා තරහව අත්හැරලා. මගේ ඊර්ෂ්‍යාව දැඩිකොට ගන්න හොඳ නැහැ කියලා ඊර්ෂ්‍යාව අත්හැරලා. ව්‍යාපාද, වැරදි සීල, අවිද්‍යාව, මසුරුකම්, තීන මිද්ද මේ වගේ ඇති කරගත්තු දැඩි ගැට එයා කියන දාන. එයා අරුපු සොම්නස්ස දොම්නස්ස පේනකොට ඒක ඇලෙන්නේ නැතුව ඉන්නවා, ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඊළඟට එයා මොකද කරන්නේ? තමන්ගේ සිතුවිලි දිහා බලනවා. තමන්ට රාග සිතුවිලි ඇති වෙනවා. මගේ හිත දැන් රාගයත් එක්කද තියෙන්නේ නැද්ද කියලා බලන්න. මගේ හිත දේශයත් එක්කද තියෙන්නේ නැද්ද කියලා බලන්න. මගේ සිත ඉන්දියාවත් එක්කද තියෙන්නේ නැද්ද කියලා බලන්න. රාග සිතක් තියෙනවා නම් සිත තියෙන බව දැනගන්න වෙන මම මේ රාගය නැති කර ගන්න ඕනේ. මම පිළිකුල් භාවනාව දිනු කර ගන්න ඕනේ. මගේ හිත දැන් දේශයත් එක්ක තියෙන මේ දේශයෙන් බැඳලා තියෙන දේශය නැති කර ගන්න මම මෛත්‍රී වඩන්න ඕනේ. මගේ සිත ඊර්ෂ්‍යාවෙන් තියෙන මේ ආදී ජීවන ධර්ම වලින් මගේ හිත බැඳලා තියෙන මගේ ව නැති කර ගන්න ඕනේ. ඒ වගේ මගේ සිත කෙලෙස් වලින් පිටුම සිතක්ද නැද්ද? මගේ සිත සමාධිගත වෙලාද නැද්ද? මගේ සිත සෞත්තරද නැද්ද? මගේ සිත අනුත්තරද නැද්ද? මගේ සිත කියන්නේ උසස් වෙලාද නැද්ද? මේ දේ තමයි සිත උසස් පැත්තට ගිහිල්ලා දියුණු පැත්තට ගිහිල්ලා සමාධි පැත්තට ගිහිල්ලා නැද්ද? ඒ නැත්තම් මගේ සිත කෙලෙස් වලට පැටලද කෙලෙස් එක්ක ගිහිල්ලා හොඳ සිහිලා බලලා කෙලෙස් වලින් නම් ඉන්නේ කෙලෙස් වලින් ඉවත් කරනවා. කෙලෙස් රහිතව නම් ඉන්නේ රහිත බව දැනගන්නවා. සිත දියුණු අවස්ථාවක නම් ඉන්නේ දියුණු කියලා දැනගෙන සිත පිළිබඳව තවදුරටත් ඇතිවන ක්ලේශ ධර්ම ඇති කරන්න උත්සාහ කරනවා. ඊළඟට මේවා පටිච්ච සමුප්පාදව දකිනවා කොහොමද මේ මන් සංසාරයට වැටුනේ? කොහොමද අපි මේ සසරට වැටෙන්නේ? පිළිබඳ මේ ලෝකයේ ආනන්දේදී මහා දිය කඳක් තිබුණේ. මහා ජලාශයක් තිබුණේ. මේ ජලාශය
උණුසුම් ජලයේ නිවෙමින් රස පොළොවක් මතුවුණා. මේ රස පොළොව හරියට වෙඬුණු වගේ, කිතෙල් වගේ. පිළවෙන්නේ නැති මේ බෑයක් හා සමාන මේ පොළොවේ මේ රස පොළොවේ කුඩා සුන්දර ජීවියෙක් හටගන්න. ජීවියක් හටගන්න ප්‍රධාන රූප කලාප දෙකක් තියෙනවා. එකක් නාස්තිය තියෙනවා. අනික නාස්තිය වඩා රූප කලාපේ තියෙනවා. මේ රූප කලාපයේ කියන පදාර්ථය එකපාරට ජීවි පහළවන්නේ නැහැ, පදාර්ථයක් පහළවන්නේ. මේ පදාර්ථයට බාහිර දේවල් ස්පර්ශ වෙනකොට අපි හිතමු හිරියේ ඇවිල්ලා උණුසුම වදිනකොට ඔන්න ස්පර්ශයේ නිසා පදාර්ථ ජීවියක් බවට පත් වෙනවා. අජීවියක් ජීවියක් බවට පත් වෙන ස්පර්ශය. ඒක අපේ ශරීරයේ තාමත් තියෙනවා. දැන් මේ ඇහැ කියන්නේ අජීවී දෙයක්. රූප කියන්නේ අජීවී දෙයක්. ඒ දෙක එකට ගැටුණාම විඥානය පුදනවා, සජීවී වෙනවා. කන කියන්නේ අජීවී දෙයක්. ශබ්දේ කියන්නේ අජීවී දෙයක්. ඒ දෙක එකට ගැටෙනකොට ස්පර්ශ වෙනකොට කන සජීවී වෙනවා. ශරීරයත් එහෙමයි, දිවත් එහෙමයි, නාසයත් එහෙමයි, මනසත් එහෙමයි. අජීවී දේවල් සජීවී වෙන්නේ ස්පර්ශයෙන්. දැන් අර රූප කලාපයට උණුසුම ලැබෙනකොට අන්න දැනීම පටන් ගන්නවා. ඒ දැනීම සොම්නස් හරි දුම්නස් හරි දැනෙනකොට ඒ දැනීම නැස්තියට දැනෙනවා. සියුම් කෙන්දකින් සම්බන්ධ නිසා, ස්නායුකින් සම්බන්ධ නිසා. දැනුණා මොකද වෙන්නේ? අර නැස්තිය දැනුණු වේදනාව පිළිගන්නවා. උණුසුම පිළිගන්නවා. පිළියන්නේ මේ උණුසුම විමසනවා. සම්පීර්ණ කරනවා. ඒක විමසනකොට යාට මේක ශරීරයක් හැටියට දැනෙනවා. යාට අවිද්‍යාව නිසා උණුසුම දැනෙච්ච රූප කලාපෙන් තමන්ගේ ශරීරය හැටියට දැනීමක් ඇති වෙනවා. අන්න ශරීරයේ උපාදානය වෙනවා. විඥානයක් පහළ වෙනවා. ශරීරයේ උපාදානය වෙලා මොකද කරන්නේ? මේ ශරීරයේ සොරම උත්සාහ කරනවා. සංස්කාර කරන කාය සංස්කාර කරන උත්සාහ කරනවා. වේදනාවට ප්‍රතිචාර දක්වන චිත්ත සංස්කාර කරන උත්සාහ කරනවා. වාචික සංස්කාර කරන තරම්වත් ශරීරයේ දියුණු නැහැ. ඒ සංස්කාර කිරීම සඳහා ශරීරයේ සැලකීම සඳහා යම් ශක්තියක් ශරීරයට නිකුත් කරන්න උත්සාහ කරනවා. ශරීරයේ චලනය කරන්න උත්සාහ කරනවා. ඒක ශරීරයේ උණුසුම් කරන ශක්තිය. ඒකට කියනවා අපුඤ්ඤාවි සංකාරා කියලා. මේ අපුඤ්ඤාවි සංකාර ශක්තිය මෙයා දිගින් දිගටම පවත්වන. ශරීරයේ දිගින් දිගටම සොලවන්න උත්සාහ කරනවා. සොලවන්න හැකියාවක් නැහැ. දියුණු ශරීරයක් නෙවෙයි. මේ විදිහට ශරීරයේ සොලවන්න උත්සාහ කරගෙන ඉන්නකොට මේ රූපේ මැරිලා යනවා. ඒ රූපේ මැරීම තුසිතයි. ඇයි? ඒ රූපේට දැන් ස්පර්ශ ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් ලැබුණු ස්පර්ශයත් එක්ක සිතක් තිබුණා. ඒ රූපේ මැරුණා. ඒ තුසිත නැහැ. හැබැයි මේ රූපේ ඉඳලා ඇති කරගත්තු උපාදානය මමේ මාගේ කියන හැඟීම, මාගේ ශරීරයේ කියන හැඟීම නැති වෙන්නේ නැහැ. ඒ උපාදානෙ වෙච්ච විඥාණය අර ශරීරය සොලවන්න යොදව පුරුසුම අපුඤ්ඤාවි සංකාර ශක්තියක් එක්ක පවාන්තර කරගන්න. නැවත ඒ වගේ උණුසුමක් තියෙන තැනක මේ ශරීරය හටගන්නවා. ඒ ශරීරයේ උපාදාන වෙච්ච විඥානයේ තියෙන උණුසුමයි පරිසරයේ තියෙන උණුසුමයි සමාන වෙනවා නම් එතන ජීවියක් හැටියට හටගන්නවා. හටගෙන මොකද වෙන්නේ? දැන් කලින් ශරීරයේ තිබුණ වුණාව මේ ශරීරයේ සොලවන්න උණුසුම එනකොට නිර්වේදයෙන් වේදනාව එනකොට ඒ වේදනාවේ ඉවත් වෙන්න ඕනෑකමක් තිබුණා. සුලං හවනකොට සිසිලස දැනෙනකොට සිසිලසේ ඇලෙන්න ඕනෑකමක් තිබුණා. එතකොට මේ පරිසරයේ දාපු ප්‍රතිචාරයත් එක්ක මනසේ ඇතිවෙච්ච ශරීරයේ සත් පොළවන්න ඕනේ කියන හැඟීම නිසා
අර අලුතෙන් හටගත්තු ශරීරය නාමශීලී එකක් ශරීරේ නවන්න පුළුවන්. සමහර ශරීරය සොරවන්න පුළුවන් කලින්ට වඩා. දැන් ඒ ශරීරය ඉඳගෙන සංස්කාර කරනවා. රූපය සොරවන්න උත්සාහ කරනවා, යන්න උත්සාහ කරනවා. මේ සංස්කාර කිරීම නිසා ඊළඟ ආපෙට ඊටත් වඩා ශරීරය සොරවන්න පුළුවන්. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් දියුණු සොරවන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන් ශරීරයක් ඇති කර ගන්නවා. කෙනෙකුට ගමන් කරන්න ඕනේ දෙන්න පුළුවන්. කෙනෙකුට ශරීරය ඒ වේදනාවට උරුතු දෙන විදිහට ශක්තිය ඇති කරගන්න උත්සාහ කරනවා. ඒකෝට කටු වෙනවා. මම ගන්න වෙනවා. කටු වෙනවා. මේ විදිහට මානසික එක එකනා විවිධ විදිහට ඒක ඇති කර ගන්නවා. කෙනෙකුට පීනන්න හිතෙනවා. ජලයේ ඇවිත් තියෙනවා. කෙනෙකුට ගමන් කරන්න හිතෙනවා. මේ මානසික ඇති කර ගන්න උපාදානය නිසා වුණ විවිධ අවයව පහළ වෙන්න ගන්නවා. මේ විදිහට විවිධ අවයව මානසික උපාදානය නිසා වර්ධනය වෙලා දියුණු ජීවින් ඇති වෙනවා. ඒ කුත් සතා යනකොට එහෙම ඇනෙනකොට කපු ඇනෙනකොට බලන්න ඕනේ කියලා මානසික උපාදාන කරනවා. නමුත් එකපාරට දෙන්නේ නැහැ, ඇස්තින්නේ නැහැ. සමහර වෙලාවට තරංග වගේ දැනෙන විදිය, ආලෝකය වගේ දැනෙන විදිය ඇති වෙනවා. ඒ මහත්ම ගණනක් උපාදානය කරන ඇස් දෙකක් ගන්න, කන් දෙකක් ගන්න, නාසයක් දිව ශරීරයක් ගන්න, දිව ශරීරයක් ඇති වෙනවා. දැන් අපිට මේ දිව ශරීරය ඇති වෙන කල්ප කෝටි ගානක් ඒ වගේ සත්ව ලෝකේ සංස්කාර කරනවා. ඊළඟට පින්පව් ශක්තිය අපි උණුසුම පිට කරපු උණුසුම අකුසල ශක්තිය. දියුණු ශක්තිය වුණාට පස්සේ එයාගේ සිත කුසල් පැත්තට නැඹුරු වෙනවා. ਉਹ කය සංවර වෙනකොට, වචනේ සංවර වෙනකොට, සිතින් සංවර වෙනකොට, අකුසල දහම් අත්හැරෙනකොට, බල භාවනා කරලා කුසල දහම් දියුණු කරනකොට සිසිලස ශක්තියක් ඇති වෙනවා. ඕක තමයි පින්පව් ශක්තිය කියන්නේ. සිසිලස කියන්නේ ශරීරයේ සිසිල, පිළ කියන්නේ ශරීරයේ සිසිල් කරන ශක්තිය. හා සමානයි. පව් කියන්නේ ශරීරයේ උණුසුම් කරන ශක්තිය හා සමානයි. ඒ උණුසුම් සිසිල් ශක්තිය තමයි අපි කොයිමන් ආත්මයකට කියන්නේ මිනිසෙකුද, තිරිසන් සත්වෙකුද, ප්‍රේත ලෝකයකද, සතර අපායකද, දිව්‍ය ලෝකයකද කියන්නේ කියලා තියෙනවා. අපි වැඩිපුර අකුසල දහම් කරනකොට, ලෝභ දේශ මොහ වඩනකොට අපේ ශරීරයේ උණුසුම් වෙන ශක්තිය බලයි. ඒ උණුසුම් වෙන ශක්තිය නිසා කාම ආරම්භ උපාදානය කරන නිසා අපි ඔන්න මනුස්ස ලෝකයට වැටෙනවා. මනුස්ස ලෝකයේ අපි වගේම සිතුවිලි පවත්වපු අම්මගේ තාත්තගේ කෙනෙකුගේ කුසකට යනවා. අර කුසක සමාන නිසා අපි පවත්වපු කුසක සමාන මව කුසකට යනවා. අපේ උසුම මනුස්ස ආත්මයේ ඉක්මවාගේ උසුමක් නා මනුස්ස රූපයක් මේ සකස් කරගන්න බැරි උසුමක් නා ඊට වඩා උසුම වැඩි ප්‍රේත ලෝකයක උපදිනවා. ප්‍රේත ලෝකයේ ඉපදුනා මොකද වෙන්නේ? ප්‍රේත ලෝකේ ශරීර දියාව ශරීරය විකෘති ඒ උසුම වැඩි රූපය හරියට පාත්තන්න බැහැ. විකෘති ශරීර ලැබෙනවා. තවත් උණුසුම් වැඩි නම් අපිට මේ සුළුම අතපා හදන්න බැරි ශරීරයේ කෙලින් යන්න බැරි තිරිසන් ලෝකෙට වැටෙනවා. තිරිසන් ලෝකේ කකුල් හතරේ යන සත්‍ය බවට පත් වෙනවා. සියුම් ඇඟිලි තුඩු අතුරු ගහන වෙලා යනවා. ඊට වඩා කර්කශ අත් කකුල් ලැබෙනවා. මේ උණුසුම තවත් වැඩි නම් මේ කකුලුත් නැතුව යනවා අපිට. අපි මේ වගේ තින කංගාව මේවත් නැතුව යනවා. දත්තරෝ මේවත් නැති වෙනවා. අපිට වැඩිම බඩ ගාගෙන යන සත්තු වලට. විකුණු වෙනවා. ඒ ශරීරයේ උණුසුම වැඩි. ඒ ශරීරයේ තියෙන උණුසුම පාලනය කරගන්න මැටි කණ්ඩ වෙනවා. මහා ගොදුරු ගිරලා මේ ජීවිතේ පවත්වන්න වෙනවා ඒ කුසලින නැති කරලා. අම්මස් කණ්ඩ වෙනවා. තවත් උණුසුම වැඩි වුණොත් මොකද වෙන්නේ? මහා පොළොවේ පණු බවටපත් වෙනවා. පොළොවේ පස් කකා ජීවත් වෙනවා. ඒගොල්ලන්ට ආහාර පාන ගන්න බැහැ. කුසලින නැති කරන්න පස් කණ්ඩෝ, වැඩි කණ්ඩෝ, උදා කණ්ඩෝ. තවත්
තවත් මිනිසුන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? මහා පොළොවේ අපාගත සත්‍ය බවට පත් වෙන මහා උෂ්ණී දැවෙන ශරීරය. ඒයට ආහාරයක් අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය මුසුමින් තමයි මේ ශරීරය පවතින්නේ. උදේ ක්‍රියාම් පොළොවේ වල පාන්සිලිකේ කයින්. දවල් පාන්සිලිකේ කයින්. රැය පාන්සිලිකේ කයින්. ශරීරයේ විනාශ වෙන්නේ නැවතම හැදෙනවා. ඊළඟට තවස්සේ අපායකට ගියා මහා දිග ශරීරය ලැබෙන සත්පුරුෂ වගේ දිග ශරීරය ලැබෙන අර මෝල් වල ලීරනවා වගේ නූල් වලින් ශරීරය නනලා නැහිනවා. උදේට රැයකට දවල් රැයකට අවසනාව. ඒ වුණත් මහා අසිපත් වීරවල් විරේ උපදිනවා. ඒ ගස් කොළන් වල තියෙන කොළ අතු වැටෙනකොට ශරීරය කෑලි වලට කැපෙනවා. ඒ වුණත් මහා පොළොවේ යම් කොළ වැදගෙන යනවා අසිපත් වගේ කැපෙන මහා තියෙන පොළොවේ වැදගෙන යනවා. ශරීරය කෑලි වලට කැපෙනවා. එහෙම නැත්නම් සමහර දිනවල තියෙනවා හතර පැත්තේ මහා විශාල පෙට්ටි. ඒකේ දකුණු ద్వාරයෙන් දාන ගින්දර වන්දුවාරයෙන් දාන ගින්දර දකුණු ద్వාරයට. උතුරු ద్వාරයෙන් දාන ගින්දර දකුණු ద్వාරයට. දකුණු ద్వාරයෙන් දාන ගින්දර උතුරු ద్వාරයට. මේක මැද මහා දෙවි පිච්චි ජීවිත ගත කරනවා. කල්ප ගානකට පස්සේ එක පැත්තක දොරක් ඇරෙනවා. ඒ දොර ඇරෙනකොට සත්‍යය මහා බයෙන් දුවනවා මේ දිනෙන් ගැලවෙන්න කියලා. දුවන වේගයෙන් දුවනකොට යාගේ ශරීරයේ තියෙන සමනිය වෙලා වැටෙනවා. ඇටදී වෙලා වැටෙනවා, ඇට මිදුළු දී වෙලා වැටෙනවා, ශරීර අවයව දී වෙලා වැටෙනවා. ආයෙත් යනවා. මේ විදිහට හතර පැත්තේ දොරවල කල්ප ගානකින් තමයි යොත් වෙන්නේ. මේ වගේ මහා දුක් විඳිනේටපත් වෙනවා. මොකද අපි දියුණු කරන උණුසුම වැඩි නිසා. දැන් ඔයගොල්ලන්ට තරහ යනකොට උණුසුමද දියුණු වෙන්නේ සිසිලසද? ඔයගොල්ලන්ට රාගය වැඩි වෙනකොට උණුසුමද වැඩි වෙන්නේ සිසිලසද? ඊර්ෂ්‍යාව වැඩි වෙනකොට උණුසුමද වැඩි වෙන්නේ සිසිලසද? උණුසුම අකුසල කරන සෑම මොහොතකම ඔබේ කර්ම තේජෝ දාපු උණුසුම් කරගන්න. අකුසල කියන්නේ හරියට පව් කියන්නේ මේ උණුසුමක් හා සමානයි. එතකොට මේ ශරීරය දියාවලා නියම විදිහට සැකසෙන්නේ නැතුව යනවා. ඔබට පින් කරනකොට සිසිල් වෙනවා. දැන් මේ ලෝණු ටිකක් අරගෙන පින් ටිකේ දැම්මම පළතුරු එළවලු දැම්මම සතියකින් බැලුවා ලස්සන තියෙනවද නැද්ද? එළියේ තිබ්බොත් එහෙම. එතකොට මේ සිසිල් වෙනකොට මොකද වෙන්නේ? රූපේ ලස්සන වෙනවා. රූපේ ආවශ්‍ය වෙන්නේ අන්පින් කරනකොට සිසිල් භාවය වැඩි වෙනකොට දිව්‍ය ලෝකෙට ඇති වෙනවා. බ්‍රහ්ම ලෝකවල යනවා. ආවශ්‍ය වැඩි වෙනවා. ලස්සන රූප ලැබෙනවා. සබ සම්පත් ලැබෙනවා. උසල් කරනකොට පින් කරනකොට දිව්‍ය ලෝකවල යනවා. පව කරනකොට අකුසල් කරනකොට සතර පායට වෙනවා. ඒ නිසා මේ සිසිල් භාවයේ ඇති වෙන අපේ මේ සිසිල් පිළිවෙලයි. අපි පින් කරනකොට කොයි හරි උපදිනවා, පව කරනකොට කොයි හරි උපදිනවා. එහෙනම් අපි සසරට වැටෙන්නේ කොතනින්ද කියලා බලන්න ඕනේ. සසරේ විතර වෙන්නේ. පටිච්ච සමුප්පාදේ වෙනවා කොහොමද සසරට වැටෙන්නේ? අර අරමුණු සොම්නස්ස දුම්නස්ස දැනෙනකොට අර මුලින් ජීවිතේ විනෝදේ වෙන්නකොට සොම්නස්ස දුම්නස්ස දැනෙනකොට මොකද උනේ? අපි ඒ වේදනාවේ තණ්හාවෙන් ඇලිලා සතුට වුණා. ඒ අරමුණ දැනීම ගත්ත උපාදාන කළා. එන සසරින් එතර වෙන නම් අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? අපිට අරමුණ සොම්නස්ස දුම්නස්ස දැනෙනකොට ඒවා මිදින් නැතුව ආපස්සට හිත ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිත ආපස්සට ගන්න උත්සාහ කරනකොට තමයි අපිට මේ සංසාර කතරේ එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි හරියට කල්පනා කරලා බැලුවොත් අම්මා කෙනෙක් පාන් පිටි ටිකක් කරන් වතුර ටිකක් දාලා පිටි බෝලයක් හදනවා. මේ පිටි බෝලේ අරමුණට පස්සේ ළමයි මේක දකිනවා. දැකලා කියනවා අපි ওই පිටි බෝලේ මට දෙන්න කියලා. ළමයා දන්නේ පිටි බෝලයක් කියලා. බෝලේ මට දෙන්නේ කියලා
ගිහිල්ලා කිව්වම අම්මා කියන පුතේ මේ බෝලයක් නෙමෙයි මේක පිටි බෝලයක්. ළමයා කිව්වා නෑ අම්මා බෝලයක් මට දෙන්න. දැන් අම්මට ඕනකම තියෙනවා මේක ළමයාට හේතු ගන්න මේක පිටි බෝලයක් කියලා. අම්මා මොකද කරන්නේ මේක අවුල් කියනවා. අවුල් කියලා වේලෙනවා. වේලෙනකොට මොකද වෙන්නේ මේ පිටි ගුලිය පුපුරනවා. පුතාට පෙන්වනවා පුතේ මේ බලන්න මේක පිටි බෝලයක්. දැන් ළමයාට අවබෝධයක් වෙනවා මේක පිටි බෝලයක් කියලා. හැබැයි බෝලේ කියන හැටි තාමත් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ මේක තවදුරටත් අවුල් වෙනවා. තවදුරටත් අවුල් කියලා වේලෙනකොට මොකද වෙන්නේ තව ටිකක් පුපුරනවා. ඊට පස්සේ අම්මා මේක කුඩු කරලා පෙන්නනවා පුතේ මේ පිටි තියෙන්නේ කියලා. එතකොට තමයි ළමයාට මේ පිටි කියලා අවබෝධුනේ බෝලයක් නැහැ කියලා අවබෝධ. ඒවත් මේ පිටි කියන්නේ හරියට අපේ ආත්මන වගේ අපේ ඇස කරන ආසේ දිග ශරීරයේ එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ තමයි මේ පිටි කියන්නේ. පිටි එකට දාලා අනපු වතුර තමයි තණ්හාව. තණ්හාවෙන් මේ අරමුණු එකට ඇලිලා දැඩි කොට ගත්තම අර බෝලයක් වුණා වගේ සත්‍විත් වෙනවා. අපේ මේ නාම ඉස්සරහ තියෙන මන ආයතනේ ධම්මායතනේ තියෙන තැන්පත්ලා තියෙන අරමුණු දැඩිව අල්ලගෙන ඉන්නේ වදාගෙන ඉන්නේ. ඒ නිසා මේ දැඩි බැඳීම අපි අත්හැරෙන උරලිහි කරනකොට හරියට අවුල් කියලා වතුර ඉදේව වගේ තෘෂ්ණාව අඩු කරනකොට මොකද වෙන්නේ? අර බෝලේ පළල ගියා වගේ අපේ ධම්මායතනයයි අපේ මන ආයතනයයි අතර තියෙන දැඩි බැඳීම කඩලා ගියාම අපිට දැනෙනවා සත්‍ය පුද්ගලයෙක් කියලා දෙයක් නෑ. අර බෝලයක් නැහැ පිටිතිප්ප වගේ සත්‍ය පුද්ගලයෙක් නෑ. මේ තියෙන තෘෂ්ණාවේ කියලා තණ්හාවේ කියලා අවබෝධ වෙනවා. මෙච්චර මේ තණ්හාව තමයි මම කියලා කිව්වේ කියලා අවබෝධ වෙනවා. සක්කාය දිට්ඨිය කල්යන ආත්ම සංඥාව කඩලා යනවා. එයාට දැන් වැටහෙනවා බුදුහාමුදුරුවෝ කියපු දේ ඇත්ත. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවැරදි මාර්ගය. සැකනතු වෙන බුදුහාමුදුරුවෝ ධර්මයේ කියනවා. වෙනත් සීල පස්සේ දේවාල පස්සේ වෙනත් ආගම් පස්සේ කියන වැඩක් නැහැ කියලා. සීලගත පරාමස කඩලා සම්මෝධන තුනක් කඩලා. අර පුපුරපු පිටිපොලේ නැවත අවදිින්බා වගේ තවදුරටත් මෙයාට කාම රාගයේ තියෙන ව්‍යාපාදයේ තියෙන. දැන් තමයි එයාට නිවැරදි භාවනාව පිළිබඳ අවබෝධයක් වෙන්නේ. දැන් මෙයා තවදුරටත් මෛත්‍රී භාවනාව පිළිබඳ භාවනාව කරනවා. තවදුරටත් එයාගේ තෘෂ්ණාව අඩු වෙනවා. නමුත් මෙයාගේ මේ ඇතුළත සිත උපාදාන වෙලා තියෙන්නේ. අර පටිච්ච සමුප්පාදයේ සඳහන් කළ පරිදි අපි බාහිර අරමුණු සොන්නස්ව ආස්වාදනය කරපු නිසා උපාදානයේ විශ්සිත ඊළඟ ශරීරයේ උපදින්නේ හෘද වස්තුවේ තැන්පත් වෙනවා. ඊළඟ ආත්ම සත්ව ශරීරයේ හෘද වස්තුවේ තැන්පත් වෙන මේ සිත. මේ සිත කියන්නේ මොකද්ද? අරමුණු සොන්නස්ව අරගෙන සතුටු වෙච්ච තණ්හාව තමයි මේ හිත කියලා කියන්නේ. ඒතකොට මේ අතුලත සිත කියන්නේ මේ තණ්හාව. දැන් මේ ඇතුළත හිත උපාදානය වෙලා නිසා රූප වේදී ස්ත්‍රී හැටියට රූප වේදී පුරුෂයෙක් හැටියට ඒ වතු සම්පත් වේදී ඒවා උපාදානය වෙලා සංඥාවෙන් උපාදානය වෙලා තියෙන නිසා වේදනාවෙන් උපාදානය වෙලා තියෙන නිසා ඒ නිසා මේ ඇතුළත සිටේ තියෙන උපාදානය විඳින්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? යා රූප සිහියෙන් බලනවා. ඒ රූප සත්ව සංඥාවෙන් බලන්නේ ධාතු සංඥාවෙන් බලන්නේ. හරියට ළමෙක් සෙල්ලම් වැඩි දේවල් හදලා සෙල්ලම් කරනකොට වැඩි සෙල්ලම්ගේ සතුට වෙනවා. සෙල්ලම් කරලා ඒ වුණාට පස්සේ මොකද කරන්නේ? මේ සෙල්ලම්ගේ කුඩු කරලා දානවා. දැන් ළමයාට තියෙන සෙල්ලම්ගේ නැගීම නැති වැඩි තියෙන්නේ. ඒ වගේ මේ ශරීරයේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත වලින් ඇතිවෙන විදිහ බලන්න. ශරීරයේ අවයව දිහා බලලා ඇඟිලි පහල කරගන්නේ, දිවිතු පහල කරගන්නේ. එහෙම නිකුත් පහල කරගත්තොත් සත්‍ය සංඥාවක් වෙනවා. ඒ නිසා රූපේ පිළිබඳ සිහියේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රූපේ පිළිබඳ සිහිය පහල කරගන්නේ, අදහස් පහල කරගන්නේ. මෙයා මේ වගේ
මේ වගේ අදහස් තියෙන කෙනෙක්, මේ වගේ සිතුවිලි තියෙන කෙනෙක්, මෙයා හිතවත් කෙනෙක්, තරහ කෙනෙක්, මේ විදිහට සිතුවිලි පහල කරන්න නැතුව ඉන්නවා. මේ නිසා උපාදානය ඥාන පහළලා යනවා. තවදුරටත් තියෙන කාමරාග ව්‍යාපාර දුර වෙලා ගිහින් මෙයා රූපරාග අරූපරාග දුර වෙලා ගිහින් මෙයා අනාගාමී ඵලයට පත් වෙනවා. එපමණක් නෙමෙයි මෙයා තවදුරටත් අනාගාමී වුණාට පස්සේ නැන සතුටක් ඇති වෙනවා. මොකද සතුට දැන් මගේ හිත දුකින් නිදහස් වුණා. මගේ හිත හරි සෑහලුයි. මගේ සිත හරි පොළොන්නයි පණිතයි. මේ සිටි මේ සතුට ප්‍රීතිය මේ ආස්වාදනය කරනවා. මේ විදර්ශනා සිත ආස්වාදනය කරනවා. එනිසා යාට දැනෙනවා මේ විදර්ශනා සිතත් මම මුක්ති විඳිනවා. විදර්ශනා සිතේ සොම්නසත් මම විඳිනවා. ඒ නිසා මම මේ විදර්ශනා සිතත් අත්හැරින්න ඕනේ කියලා. ඒ විදර්ශනා සිතේ තියෙන ආස්වාදයක් අත්හැරින්න. දැන් මෙයාගේ මානසික විඳින්නේ නැති වෙලා යනවා. මෙයා තවදුරටත් පරික්ෂා කරලා බලනවා මගේ සිත හැම සිතෙම සීයේ සතිසම්පෝඥාගේ තියෙනවා. මගේ සිතේ ධම්ම විද්‍ය පෝඥාගේ තියෙනවා මේ ධර්ම කර්ම වල තේරෙනවා අවබෝධ වෙනවා. මගේ සිතේ වීර්ය පෝඥාගේ තියෙනවා මගේ සිතේ වීර්ය දියුණු වෙලාද නැහැ. මගේ සිතේ පීති පෝඥාගේ තියෙනවා. පස්සද්ධි පෝඥාගේ තියෙනවා. උපේක්ෂා පෝඥාගේ තියෙනවා. එහෙම බලනකොට දකින්නවා මගේ සිතේ පීති පෝඥාගේ මම එයා මොකද කරන්නේ සම්මා සමාධියට වෙන්නේ. නාගී සිත ධ්‍යානගත කරගන්න. නැත්නම් සමාධිය පිහිටව තියාගෙන සමාධි සුවේ පවත්වනවා. ඊළඟට මෙයා බලනවා මගේ සිත අනුරෝධාමෙන් කම්පා වෙනවා. ලාභ ලාභ දෙකේදී සැලෙනවා. යසායස දෙකේදී සැලෙනවා. නින්දා ප්‍රශංසා දෙකේ සැලෙනවා. සැප දුකේ සැලෙනවා. මේ විදිහට බලනවා මෙයාගේ සිත අනුරෝධාමෙන් කම්පා වෙන්නේ. මෙයාගේ සිතේ තියෙන සැක නැති වෙලා යනවා, විචිකිච්ඡාව නැති වෙලා යනවා, මාන්නය නැති වෙලා යනවා. මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒ අන්තිම සංයෝජන පහළලා ගිහින් මෙයා මුතු ප්‍රාණ ඵලයට පත් වෙනවා. අනේ සංසාරයේ කොට ගියා. ගිය පහලක කොට ගිහිල්ලා දුක් පිය නැති කරදර නැති හිංසා පීඩා නැති චිත්ත පීඩා නැති උතුම් සුවයකටපත් වුණා. සංසාර ගමන කෙලවර කළා. නැවත උපතක් නැති බව ප්‍රත්‍යක්ෂ කළා. ලෝකේ කොයිතරම් කම්පාවක් සැලුණා. මෙයා අකම්පවෙයි වුණා. සියලු දුක් නැති කළා. එයා සාන්ත වූ සියලු මොහොතේ නගාවනා. ඒක තමයි මේ ලෝකයේ තියෙන අනුත්තරීතර සුවය. දැන් මේ උත්තරීතර සුවයයි බෑමදනම් සරයි. නමුත් ඒ සුවය ඔබ ළඟ තියෙනවා. ගොස්වැ ඒකයි ප්‍රශ්න. උද බුලියානි එකක් ගන්න ආස වෙච්ච මිනිස්සෙකුට හොඳට රසන හදපු බුලියානි එකක් තියෙනවා. හොඳට සුවඳක් තියෙනවා. අතේ මුදලුත් තියෙනවා. නමුත් මේ මිනිස්සයා ප්‍රාර්ථනා කරනවා අනේ මට බුලියානි එකක් ලැබේවා කියලා. සල්ලි මිල ගන්න නැහැ. ගන්න උත්සාහ කරන්නේ නැහැ. බුලියානි එකක් තියෙනවා. අපේ උපාසකමලාගේ නිවනත් ඒ වගේ. මේ නිවන පිළිපිලි තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයක් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරපු මාර්ගයක් තියෙනවා. චතුරාර්ය සත්‍යයක් තියෙනවා. ලස්සන බුලියානි එකක් වගේ. මේ බුලියානි කායි කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ සංසාරය භයානකයි. එන්නේ අසත්පුරුෂ වැඩි. සමාජයේ කිලිටි වැඩි. ඒ අසත්පුරුෂ සමාජයේ ඉපදිලා අපිට පිළිගන්නේ කරන්න ලැබෙන්නේ පව්. එයින් අපි යන්නේ සතර අපායට. ඒ කියන්නේ පස්මයි ගුරු දකින්නා වේදනාවක්. ඉතින් මේ බුලියානි කරලා තියෙන වගේ නිවන අතලක තියාගෙන ප්‍රාර්ථනා කරනනේ මට නිවන් ලැබේවා. අනේ මට නිවන් ලැබේවා කියලා. කවදාවත් මේ නිවන
ළඟට ළඟින් මේ නිවන උත්සාහයෙන්ම ගන්න ඕනේ. මේ නිවන වීර්යයෙන්ම ගන්න ඕනේ. මේ නිවන සඳහා පිළිපදින්න ඕනේ. ඒ නිසා මේ නිවන් මාර්ගයේ පිළි කරගන්න හැමදෙනාම ප්‍රාර්ථනා කරන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. වීර්ය වඩන්න ඕනේ. නිසා හැමදෙනාට මේ චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දින ධර්ම දේශනාවේ දායකත්වයේ අපේ ගම්කොඩ විනෝනා මහත්මිය උදව්වස සිද්ධ කරන්නේ විශේෂයෙන් මේ කව සිදු කිරීමේ මූලික කාරණා මීට පෙර භාවකාරකෙදී ගම්කොඩ විනෝනා මහත්මයාට පොඩියාමින් ජයගේ මෑණියන්ට කොසින් චන්ද්‍රසේකර මෑණියන් ඇතුළු සියලු බිහිවි ඥාතීන් පින් අනුමෝදන් කරන්නටයි මේ ධර්ම දේශනාව සිදු කරේ. මේ ධර්ම දේශනාවේ කිරීමෙන් අපත්‍රාගතා සකල දුක් සමුදායෙන් හැමදෙනාම බිහිවි ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ගර්ධේ මුලින් හෝ නරක ස්ථානවල අපවිස්ථානයේ විදියට නැගී අප දේවා සපවත් ආත්මාවෙන්ට පත් වේවා කියලා වුණොත් ජීවනින් සංසිඳුදා වේවා සාරා. ඒ වගේම ධර්ම ශ්‍රවණය